එක්වන් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් එටෙක් සමගින්. ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. කෝටි 45ක හෙරොයින් ප්‍රවාහනය කළ යුද හමුදා සමාජිකයෙක් හොරණදී අත්අඩංගුවට. පාස්කු ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සභාගත කෙරේ. වාර්තාවේ පළමු කොටස නීතිපතිට සියලු කොටස් ලබා දෙන ලෙසට නීතිපති ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලයි. විහාර දේවාලගම් පනත ගැන අධිකරණ ඇමතිගේ සාවරයා. මම අධිකරණ ඇමතිවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාරගම් දේවාල් පනතට අහෝසි කරන්නවත් අතබාන්නවත් හීනෙන්වත් හිතලවත් නැහැ. ඉන්දියාවෙන් මිලදීගත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට. අවුරුදු 18ට වැඩි එන්නත් ලැබිය යුතු කාණ්ඩයේ සියලුම දෙනාට එන්නත් ලැබීම අප රජයක් හැටියට තහවුරු කරනවා. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ බත්තර මුල්ලේ සීලරත්න හිමිගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කෙරේ. හොරණ දික්හේනපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමේදී අද සොයාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය විදෙස් රටක සැඟව සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අයත් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඉන් එක් ජාවාරම්කරුවෙකු වන්නේ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන රුවන් චින්තක නොහොත් හරක් කටා යන පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ අතර ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතුරුගිරියේ නේවිරුවන්ගේ මෝටර රථයටද අද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ගණේමුල්ල ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන්ට හැකි වී තිබෙනවා. ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව මීට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට උපාය දූතයෙකු යොදවා මේ ජාවාරම්කරු වත්තල ප්‍රදේශයට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබුණා. ඒ අනුව සුකෝපභෝගී මෝටර රථයක් වත්තල දෙසට ධාවනය වූ අතර පසු එම මෝටර රථය අතුරු මාර්ගයක ධාවනය කර තිබෙනවා. එහිදී වෙඩි තැබීමක්ද සිදු වුණා. කාර් එකයි වෑන් එකයි ආවා. ගයි අපේලා නතර වුණා. ඊට පස්සේ රිවර්ස් කරලා ආපහු අරන් යනකොට තමයි වෑන් එකේ කට්ටිය වෙඩි තිබ්බේ. කාර් එකට වෙඩි තිබ්බා. කවුද කට්ටිය කියලා කියන්න නම් දන්නේ නැහැ හරියට. කාර් එකේ යන්න ගියාට පස්සේ වෑන් එකෙන් පිටපස්සෙන් ගියා ෆලෝ කරගෙන. වෙඩි ප්‍රහාරයට ලක් වූ මෝටර රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකාය එක්ව මෙම මෝටර රථය සහ සැකකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. එහිදී කැලණිය වනවාසල මීගහවත්ත ප්‍රදේශයේ මෙම මෝටර රථය දමා ගොස් තිබෙදී සොයා ගැනීමට හැකි වුණා. එම මෝටර රථය තුළ තිබී ජීව අත්බෝම්බයක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා. පොලිසිය සැක කරන්නේ එම මෝටර රථය අතුරුගිරියේ නේවිරුවන්ට අයත් එකක් බවටයි. ප්‍රධාන පිළේ මධ්‍යාවාරමක් පිළිබඳව පානදුර කොට්ටාශ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව හොරණ දික්කේනපුර ප්‍රදේශයේ වැටලීමක් සිදු කරනු ලැබුවා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි වෑන් රථයක් දික්කේනපුර ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසල නවතා තිබීදී ඒ පරීක්ෂා කර තිබෙනවා. එහිදී බහලුම් 42ක සංගවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45 ග්‍රෑම් 376ක් සොයා ගැනීමට හැකි වුණා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු යුද හමුදා සෙබළෙකු වන අතර අනෙක් තැනැත්තා යුද හමුදාවෙන් පලා ගිය පුද්ගලෙකු වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටී මෙම මද්‍රව්‍ය අරුක්ගොඩ සලින්දු නැමැත්තාට ලබා දීමේ අරමුණින් අරුක්ගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවයි. මේ මද්‍රව්‍ය සැපයීම සිදු කරන ලද්දේ දැනට විදේශගතව සිට මද්‍රව්‍ය ජාලය මෙහෙවන බවට සැක කරන ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙක් විසින් බවට ඔවුන් ඩුබායි රාජ්‍යය හෝ වෙනත් රාජ්‍යයක මේ වන විට සිටින බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. ඉන් එක් පුද්ගලයෙක් වන්නේ විදේශගතව සිටින බවට සැක කරන රුවන් චින්තක නැමැති වැලිගම මිදිගම් ප්‍රදේශයේ පදිංචි 31 ඇවිරිදි පුද්ගලයෙක්. මේ පුද්ගලයා හරක් කටා නමින් හඳුන්වන පුද්ගලයෙක් හැටියටයි වාර්තා වෙන්නේ. ඒ වගේම තවත් එක් පුද්ගලයෙක් පිළිබඳව අපි විමර්ශන සිදු කරනු ලබනවා. ඔහු වයස අවුරුදු 24ක පමණ පුද්ගලයෙක් දැනටත් ලංකාවේ සිදු එක්තරා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයෙක්. සිදුවීමට අදාළ සෙබලා දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින දඹුල්ල යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන සෙබළෙක්. ඔහු විසින් නිවාඩු ලබා සිටින වෑන් රථයේ රියුදුරුගේ රාජකාරී කාල සීමාව ආවරණය කිරීම සඳහා තමයි කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවක මේ සිදුවීමට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ වෑන් රථය ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලන රාජකාරීන් සඳහා කුලී ගෙවීමේ පදනම මත ලබාගත් සිවිල් වෑන් රථයක්. එය භාවිතා කරමින් තමයි ඔවුන් මේ මද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව එය මෙහෙයවපු අනිත් පුද්ගලයා ලෙස හඳුනාගෙන තියෙන යුද හමුදාවෙන් පලා ගිය සෙබලා මීට මාස
දෙකකට ප්‍රථම යුද හමුදා සේවයෙන් පලා ගිය සෙබළෙක් ලෙස අඳුනාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධව මේ වන විටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා සමග සහයෝගයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියත් විශේෂම පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඊයේ සංවාදයට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසිය අමතමින් අදාළ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වෙනි සැසිවාරයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පසුගිය 22 වෙනිදා ආරම්භ කෙරුණේ අන්තර්ජාලය ඔස්සේ කරුණු දැක්වීමට ඉඩ අවස්ථාව ලබා දෙමින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය පිටු 17කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ චෝදනා ගොනු කොට තිබුණු පසුබිමක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 23 වෙනිදා රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට සහාය වන ලෙස සමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ඉදිරිපත් කළ අදාළ වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ඊයේ සංවාදයට ගෙන තිබෙනවා. එහිදී එම වාර්තාව මගින් ඇය චෝදනා කොට තිබුණේ පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව සැබෑ සත්‍ය සෙවීමේ සහ වගවීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ලක් රජය අපොහොසත් වී ඇති බවයි. චෝදනා ගොනු කරමින් ඇය ඉදිරිපත් කර තිබූ ලියවිල්ල මගින් පසුගියදා සම්මත කෙරුණු 20 වෙනි ආණ්ඩුක්‍රම විවසා සංශෝධනයේද විවේචනයට ලක් කොට තිබුණා. එසේම COVID-19 වසංගතයේ හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යෙන් ආදානය කළ යුතු බවට රජයේ ගෙන තිබෙන තීරණයද ඇය විවේචනය කොට තිබෙනවා. මේ අතර පසුගිය යුද්ධ සමයේදී සිදු වූ අයයි පැවසෙන මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් සම අනුග්‍රහය දැක් වූ මානව හිමිකම් මණ්ඩලයේදී රටවල් 6කින් සැදුම්ලත් මූලික කණ්ඩායම සකස් කළ විශේෂ යෝජනාවලියක්ද මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වෙනි සැසිවාරයට භාර දී තිබෙනවා. ඒ එක්සත් රාජධානිය ජර්මනිය, කැනඩාව, මොන්ටිනීගෝ, උතුරු මැසිලෝනියාව සහ මලාවි යන රාජ්‍යයන් විසින්. එවැනි පසුබිමක් තුළ මේ යෝජනාව ඇතුළු අනිකුත් යෝජනාද මෙවර සැසිවාරයේ සම්මත කර ගැනීම සඳහා සමාජීය රටවල් දිරිගන්වන බව මානව හිමිකම් මණ්ඩල සැසිය අමතමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ බ්ලින්කන් සඳහන් කර තිබෙනවා. මේ අතර යුද්ධය පැවති සමයේ මෙරට තුළ සිදු වූ ඇයේ පැවසෙන අපරාධයන් සම්බන්ධයෙන් වන පෙත්සමක් සකස් කොට ජිනීවාහි මානව හිමිකම් මණ්ඩලය වෙත ඇවීමට කටයුතු සූදානම් කරන බව අතුරුදන්වුවන්ගේ කමිටුව පවසනවා. ඒ මූලික යෝජනාවලියේදී අප විසින් බලාපොරොත්තු වන කිසිවක් ඒ සඳහන් කර නැහැ. මේ මොහොතේදී අපි කියන්න කැමති සිවිල් සංවිධාන නියෝජන කරන අප විසින් මෙම ලිපිය අඩංගු කරුණු සැලකිලිට ගනිමින් අපට යුක්තිය ඉදිකර දෙන්න ලෙස අපි ඉල්ලා සිටිනවා. මේ අතර මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවට අත නොතමන ලෙස ඉල්ලමින් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් ඇතුළු පිරිසක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදී සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක්ද භාර දීමට කටයුතු කළා. අපිට පේන්න තියෙනවා එංගලන්තය ද්විත්ව ස්වභාවයකින් කටයුතු කරන බව. ඊයේ අපේ රටට විරුද්ධව 46 L යටතේ නව යෝජනාවක් වත් කරලා තියෙනවා. හැබැයි එංගලන්තයේ යුද නිලධාරීන් සම්බන්ධයෙන් කිසිම ආකාරයේ යුද අපරාධ අධිකරණයක අභ්‍යන්තර හෝ බාහිර අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නැහැ කියලා එංගලන්තයේ පාලකයෝ පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් අපි සතුටු වෙනවා එංගලන්තය තමන්ගේ සොල්දාදු ගැන, තමන්ගේ යුද නිලධාරීන් ගැන හිතන ආකාරය. හැබැයි ඇයි එංගලන්තයට බැරි ලංකාවේ මේ පැවතිච්ච යුද්ධේ ඒ යුද්ධ කරපු යුද නිලධාරීන් ගැන ලංකාවේ ස්වරිත්වය ගැන දීපදපු ඒ රණවිරුව ගැන ඒ ආකාරයෙන් හිතන්න බැරි කියන කාරණේ අපිට විශාල ප්‍රශ්නයක් තමයි මේ ද්විත්ව ස්වභාවයකින් කටයුතු කරන්නේ. නාරායහෙන් පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථය එළිදැක්වීම අද සිදු වුණා. එම උත්සවයට අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ අතර අද පෙරවරුවේ මුරුත්තෙට්ටුවේ හිමියන් විසින් ජනාධිපතිවරයාටද මෙම පොත පිළිගන්වනු ලැබුවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත හෙළ වෙදකමේ යටගියාව කෘතියේ පළමු පිටපත අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වනු ලැබුවා. මේ අතර නාරායන්පිට අභයාරාමයේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථයේ එළිදැක්වීම සිදු වුණා. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම කෘතිය පිළිගන්වනු ලැබුවා. දැන් හැමෝම මේ ආණ්ඩුවට නොයෙක් දේවල් කියනවා, නායක හඳුරොත් කියනවා මේ මාස ගානක් ඇතුළත මේ බැනුම් අහනවා කියලා. ආණ්ඩුවට අවුරුද්දයි මාස 3යි, ඒ කියන්නේ මාස 15යි. මේ මාස 15 ආණ්ඩුව ඇතුලේ කරපු දේවල් සංඛ්‍යාව මං ටිකක් කියන්න. හිටපු ආණ්ඩුව වලට ඔක්කොටම අපි බැන්නා.
බැනලා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. ලංකා ඉතිහාසයේ ලක්ෂයකට රැකියාවක් දුන්න ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ? අවුරුද්දයි මාස 3. ලංකා ඉතිහාසයේ O level පෙළ අයට රස්සා දුන්න ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ? අපි බයිනවා ඒ ආණ්ඩුවට. ලංකා ඉතිහාසයේ පාස් වෙච්ච අයට රැකියාව දුන්න ෆේල් වෙච්ච අයට රැකියාව නොදුන්න තත්ත්වයක් තුල අපි ඒ ආණ්ඩුවලට බැන්නා. දැන් බනින්න පුළුවන්ද? අවුරුදු ගානකින් නෙමේ මේ සියවසේදී O level ෆේල් වෙච්ච අයට මේ වෙනකොට 37000කට දීලා ඉවරයි. ලක්ෂයකට දෙන්න සැලසුම් කරලා තියෙනවා. මං අහන්නේ එතකොට සර් ෆේල්ද? මේ ෆේල් වෙච්ච උන් ෆේල් කියනවා විභාග ලියාපු නැති මිනිස්සුන්ට. දැන් MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා කියපු ආණ්ඩුවට බනින්න පුළුවන්ද? MCC ගිවිසුම අත්සන් කරන්න හදපු ආණ්ඩුවට බනින අපිට නැගෙනහිර ජැටිය නෙමෙයි වරායවල් පිටින් දුන්න ආණ්ඩුව හොඳ නැහැ කියලා කියපු අපි නැගෙනහිර ජැටිය ජනතා අදහස් වලට කන් දෙමින් විකුණන්නේ නැහැ කියලා කියපු ආණ්ඩුවට බනින්න පුළුවන්ද අපිට? මම දන්න විදිහට ගිය අවුරුද්දේ ලංකාවට වාහන ගෙනල්ලා තියෙන්නේ 2යි. එකෙක්වත් බර කරත්ත ගියාද? එකෙක්වත් යන්න නැතුව පාරේ හිටියද? එම නෑ. ධනස්කන්ධයෙන් ප්‍රකෝටි සංඛ්‍යාත මිලියන සංඛ්‍යාත ධනයක් අපිට රටට ඉතුරු වෙනවා. ඒතර ඒක ෆේල්ද? ඒතර පාස් වෙන්නේ මොකකින්ද? මේවා කියන්න ගියොත් එහෙම අගමැතිතුමාට යන්න හම්බෙන්නේ නැහැ. අපේ අගමැතිතුමනි ඔබතුමාට එක වචනයක් කියන්න වෙලා තියෙනවා මේ වෙලාවට කමන්නේ. අද රට යන අත ගැන පොඩ්ඩක් මං හිතනවා ඔබතුමාට මං හැමදාම බලන්න කියනවා. හැමදාම බලන්න කියනවා. ඊයේ මෙහෙ මං හිතනවා මං දැක්කප පක්ෂ නායකයෝ එකතු වුණා ඊයේ මෙහි. පක්ෂ නායකයෝ එකතු වුණා. එකතු වෙලා කතා කරා මේ අපි පිළිබඳව ඉදිරියේ පිළිබඳව අනාගතයේ පිළිබඳව අපි කතා කළා. මං හිතනවා මේ රට මෙහෙම යන්න දෙන්න බෑ අගමැතිතුමනි. ඔබතුමා පොඩ්ඩක් මැදිහත් වෙලා ඉදිරිපත් වෙලා මේ රටේ අද මේ රටේ ජනතාව ඔබතුමාත් එක්කයි ඉන්නේ කායිකවත් නැහැ. කවුරු කොහොම කතා කළත් අද ඉන්නේ ඔබතුමාත් එක්කයි. ඔබතුමා නැත්තම් ඊයේ පෙරදා මට කැලුවා මහින්ද නැති රටක් අපට එපා. එහෙම කියන මිනිස්සු ඉන්නවා. එහෙම කියන මිනිස්සු ඉන්නවා. අන්න ඒ නිසා ඒ තරම් ඔබතුමාගේ ජන හදවත් වල ඔබතුමා අමතක කරලා නැහැ කොයිලාක. ඒක සිහිපත් කරමින් මේ සියලු දෙනාමත් ඉදිරියේදී ඔබතුමා ටිකක් මීට වඩා මං හිතනවා දැන් සමහරු කියනවා දැන් ඉතින් අගමැතිතුමා බස් එකකින් බැහැලලු ඉන්නේ. එහෙමත් කියනවා ඉන්නවා. අපි බස් එකකින් බැහැලලු ඉන්නේ. ඒ නිසා අපි කියනවා අපි නැවතර බස් එකේ නගගෙන ගිහිල්ලා අපි මේ රට ගොඩ ගන්නට මේ රට වෙලාදී කවදාකවත් අපේ ගෝඨාභය ජනාධිපතිතුමා විරුද්ධ වෙන්නේ නැහැ කවදාකවත්. ඔබතුමා පෙරමුණ ගත්තේතුමා කවදාකවත් විරුද්ධ වෙන්නේ නැහැ. තමා අධිකරණ අමාත්‍ය දුරේ දරන කාලය තුළ බෞද්ධ විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන බව අධිකරණ අමාත්‍ය අලි සම්රි මහතා අවධාරණය කරනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ බුර්කාවෙන් මුහුණු ආවරණය තහනම් කිරීම සඳහාද දැනටමත් පියවරගෙන ඇති බවයි. නොවැම්බර් වෙනකොට මාසයක් ඇතුළතම මුස්ලිම් නීතිය සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට පත් කරලා තියෙනවා. හැබැයි ඒකේ අපි පැහැදිලිවම කියලා තියෙනවා සමාජයේ කතිකාවට ලකුණු දේවල් අවුරුදු 18 අවම වයස හැටියට අපි යෝජනා කළා. කාන්තාවත් අත්සන් කළ යුතුයි කියන එක අපි යෝජනා කළා. කාන්තාවන්ටත් පිරිමින්ට තියෙන අයිතිවාසිකම් අයිතිවාසිකම් දබා යුතුයි කියලා අපි යෝජනා කළා. ඒ අරුණම පොදු ස්ථානවල මුහුණ ආවරණය කිරීම නොකළ යුතුයි කියන එක. ඒක අපි එක ප්‍රජාවක් ඉලක්ක කරගෙන නෙවෙයි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ මුහුණ ආවරණය කරගෙන පොදු ස්ථානවල ඉන්න බෑ කියන එක සාමාන්‍යයෙන් අපි ජනප්‍රියව කියනවා බුර්කා බෑන් එක කියලා. ඒකත් අපි කැබිනට් එකට ඉදිරිපත් කළා තියෙනවා. මම අනිවාර්යයෙන්ම කියන්නට ඕන කිසිසේත්ම මම අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාරගම් දේවාල් පනතට අහෝසි කරන්නවත් අතබාන්නවත් කිසිසේත්ම අපේ බලාපොරොත්තුකුත් නැහැ, කරන්නෙත් නැහැ, හීනෙන්වත් හිතලවත් නැහැ. අපි හැමෝම පිළිගන්නවා මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයේ මත පදනම් වෙච්ච රටක් ශ්‍රී ලංකාව. එහෙම නැතුව කිසිසේත්ම ඔය මගේ ඇඟ මත පටවන්න යන අදහසක් මම කවදාවත් කරෙත් නැහැ. එහෙම කරන්න මට හැකියාවක් නැත්තේ. මේ රටේ පුළුවන් ද සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ එහෙම නැත්නම් ඔවුන්ගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව මට නීති කියන්න. මම එච්චර මොඩේන් නෙවෙයිනේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. දෙදින සංචාරය නිමවා දිවයිනෙන් පිටත්ව ගිය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට ක්‍රීඩකින් සමග ඊයේ දිවා බොහෝජනයකට එක් වුණා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සංවිධානය කර තිබූ මෙම දිවා බහුජන සංග්‍රහය කොළඹදී පැවති අතර ඊට කතානායකවරයා, යුද හමුදාපතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මෙරට සුපිරි ක්‍රිකට් තරුමෙන්ම අනෙකුත් ක්‍රීඩාවලද දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සිටියා.
අද මගේ හිටපු සගයින් ඉදිරියේ මට කියන්න දෙයක් තියෙනවා. සමහර ක්‍රීඩකයින්ට අද තියෙන ප්‍රශ්නයක් තමයි ඒ අය තමන්ගේ ක්‍රීඩා ජීවිතය අවසන් කළාට පස්සේ හරිම සැප පහසු ජීවිතයක් ගත කරන්නේ. ඒ අයට තවත් අභියෝග ගන්න කිසිම උවමනාවක් නැහැ. ඒකෙන් මොකක්ද වෙන්නේ? ක්‍රීඩාවෙන් ඔබ ඉගෙන ගත්ත හැම දෙයක්ම වගේ නැති වෙලා යනවා. මං ගැන කිව්වොත් මමත් මගේ ක්‍රිකට් ජීවිතය ආරම්භ කරද්දී මම හිටපු දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා නොවේ. මම මුල්ම ටෙස්ට් තරඟේ ක්‍රීඩා කරද්දී මාව කණ්ඩායමෙන් ඉවත් කෙරුණා. හැමෝම හිතුවේ ඒ තමයි ක්‍රිකට් ක්‍රීඩාව තුළ මාව අන්තිමට දකින අවස්ථාව කියලා. අවුරුදු 3ක් මං සෙල්ලම් කළේ නැහැ. කණ්ඩායමෙන් මාව ඉවත් කරලා තිබුණේ. ඒත් අන්තිමට මට වඩා දක්ෂ අනිත් හැම ක්‍රීඩකයෙකුටම වඩා සාර්ථක වෙන්න මට පුළුවන් වුණා. ඒකට හේතුව වුණේ අනිත් හැමෝටම තිබුණේ නැති පුරුද්දක් මට තිබුණා. ඒ තමයි මම හැම වෙලේම විශ්ලේෂණය කරලා බැලුවා මගේ තියෙන අඩුපාඩු මොනවද කියලා. අනිත් කාරණේ තමයි මම අනිත් අයට වඩා ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඒකෙන් මගේ හැකියාවත් උත්සාහයත් වැඩි දියුණු වුණා. මං දේශපාලනයට එද්දී ඒකත් හරියට මගේ මුල්ම ටෙස්ට් තරගය වගේ. මුලදී මගේ පක්ෂය එක ආසනයක්වත් දිනුවේ නැහැ. අවුරුදු 14ක් ජනතාව මට hina වුණා. මොකද මම කිසිම දේශපාලන පක්ෂයක් එක්ක එකතු වුණේ නැහැ. මම අපේ හිටපු දේශපාලඥයින් එක්ක එකතු වෙලා දේශපාලන පක්ෂයක් හැදුවෙත් නැහැ. මම තනියම පටන් ගත්තේ. අර්ජුන ඔබටයි මේ පණිවුඩය. අවුරුදු 14ක් මම හිටියේ තනියම. බොහොම කිහිප දෙනයි මාත් එක්ක හිටියේ. කවුරුත් හිතුවේ නැහැ මම මගේ ගමන යයි කියලා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉගෙනගත්තු දේවල් තමයි මට මගේ දේශපාලන ගමනට උදව් වුණේ. ක්‍රීඩාවෙන් මම ඉගෙනගත්තු ලොකුම පාඩම තමයි අත්හැරියොත් තමයි පරාජය වෙන්නේ කියන එක. අපි බාධාවලට එරෙහිව නැගිට්ටොත් විතරයි අපිට ශක්තිමත් වෙන්න පුළුවන්. අප තුළ පුදුමාකාර විදිහේ ශක්තියක් තියෙනවා. හැබැයි ඒ ශක්තිය එළියට එන්නේ අපි බාධාවන්ට අභියෝගවලට මුහුණ දෙනකොට විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි එක තැනකදී අත්හරිනවා. දේශපාලනයත් එහෙමයි. අවුරුදු 22ක් ගියා මට දේශපාලනයෙන් හොඳ තැනකට එන්න. ඉතින් තරුණ අයට දෙන්න පුළුවන් පණිවිඩය තමයි සිහින දකින්න එක නවත්තන්න එපා. ඔබ දකින හැම සිහිනයක්ම සැබෑ කරගන්න පුළුවන්. ඒ වගේම මේ දෙයත් මම කියන්න ඕනේ. මට මතකයි 1975 දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරඟ කරද්දී ලංකාව හිටපු තැන අපි හිතුවේම ලංකාව තරඟයෙන් ජයග්‍රහණය කරයි කියලා. ඒත් ඒ අයට ඒ වෙලාවේ ආත්ම විශ්වාසයක් තිබුණේ නැහැ. තරඟේ ජය ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපි බොහොම සතුටු වුණා 96 ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරද්දී. එදා ඒ තරඟය වුන් ජයග්‍රහණය කළේ දැඩි කැපවීමෙන් ආත්ම විශ්වාසයෙන් සහ උත්සාහයෙන් කටයුතු කළ නිසා. එහි වැඩි ගෞරවය කණ්ඩායමේ නායකයා විදියට අර්ජුනට හිමි විය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ණය ලබා ගැනීමට මෙවන විට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපෙන් අහන එක ප්‍රශ්නයක් තමයි අපිට මේ ණය ගෙවා ගන්න පුළුවන්ද කියලා. ශ්‍රී ලංකාවේ ණය වලින් ස්වෛරීය බැඳුම් කර ප්‍රමාණය තිබෙන්නේ 17%ක් පමණයි. 17% ගැන තමයි මේ ඔක්කොම ප්‍රශ්න කතා කරන්නේ. අනිකුත් 83%ක ණය තියෙනවා වෙනත් අයට. ද්විපාර්ශ්වික ණය තියෙනවා. වෙනත් රටවල් වලට තියෙන ණය තියෙනවා. බැඳුම් කර වල තියෙන ණය තියෙනවා. ඒ එකක් ගැනම කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක කිසිම ප්‍රශ්නයක් යොමු කරලත් නැහැ. ඒ කියන්නේ කිසිම කරදරයක් නැතුව ඒ ආයේ දන්නවා අපි මේ ණය ගෙවයි කියලා. 17 ගැන මුදල් වලින් අපි ප්‍රකාශ කරනවා නම් ඇමරිකානු ඩොලර් බිලියන 14ක් පමණයි. අපි මේ වෙනකොට ඒ තිබිච්ච ඇමරිකානු ඩොලර් බිලියන 15න් තවත් එක බිලියනයකුත් ගෙවලා ඉවරයි. දැන් අපිට තියෙන බිලියන 14යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කටයුතු කරන්නට අපි දන්නවා කොහොමද කටයුතු කරන්න කියලා. මේ රටේ විශාලතම සමීපස්ත ණය ප්‍රමාණය උනේ ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී. අපේ ස්ථාවරය තමයි අපිට එවැනි ණයකට අපිට අවශ්‍ය නැහැ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපිට මේ වෙලාවේ මුදල් ලබා ගැනීමට අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි ඒත් එක්ක වෙන කරුණු කාරණා තියෙනවා. අපි ණය කොට ගැටලා අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා ණය පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්න. ඒ ක්‍රිටිකල්ලි ණය ගෙවීමේ ප්‍රශ්නය අපි පැහැදිලිවම කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ විසඳන. ඒ ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් වල බහුතරයක් වුණා චීන ආයෝජනම වේද. සල්ලි තියෙන එක්කනේ ආයෝජනය කරන්නේ. මේ කාලේදී සල්ලි තියෙන්නේ චීනේ. ඉතින් චීනය ආයෝජනය කරනවා. අමතර කොටස් කියන දෙනවා කියනවා. අමතර කොටස් කියන්න පුළුවන්. මම අහන්නගෙන අපි ටිකක් බලන්න ඕනේ. මේ නම්බර්ස් හොඳ වුණාම ඩෙෆිනිට්ලි මොකද අපි කැමති නෑ මේ මම නවත්තගෙන ඉන්න. නමුත් ඒක තමයි මම කිව්වේ ග්‍රැජුවලි අපි රිලීස් කරලා තියෙනවා. ඒ වගේම ඉතින් වාහන ඉදිරියේදී දිනයක් කියන්න බෑ. සමහර විට මේ අවුරුදු අන්තිමේදී අපි නැවත වරක් පසුබිම් කරලා බලන්න. දැන් තවත් දේශීය පොතක්.
COVID-19 ආසාදිතයින් 240 දෙනෙකු අදත් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 81707ක් දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID ආසාදිත මරණ සංඛ්‍යාව 457ක්. මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් මිලදීගත් පළමු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5ක තොගය අද පසුරුවේ දිවයිනට රැගෙන ආවා. COVID-19 මර්ධනය සඳහා ඉන්දියාවේ සීරම් ආයතනයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා තොගයක් ප්‍රධානයක් වශයෙන් මීට පෙර මෙරටට ලැබුණා. පසුගිය දිනවල සෞඛ්‍යංශ ආරක්ෂකංශ ඇතුළු ප්‍රමුඛතා ලයිස්තුවක් අනුව ලබා දීමට පියවර ගැනුනේ එම තොගයට ඈත් එන්නත් මාත්‍රායි. කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ පූනේහි පිහිටි සීරම් ආයතනයෙන් ඇනුම් කළේ මීට සති කිහිපයකට පෙරයි. ඒ අනුව එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් සහිත පළමු තොගය ඉන්දියානු ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අද පසුරුවේ රැගෙන ආවා. අදාළ එන්නත් තොගේ අද පසුරුවේ කොළඹ වෛද්‍ය සැපයුම් අංශයට ලැබුණු අතර එම එන්නත් තොගේ නිල වශයෙන් බාර ගන්න ලැබුවේ ඖෂධ නිෂ්පාදනයේ සැපී මහා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතායි. දෙවනි වටේ මාත්‍රා ලබා දෙන්නේ සති 10ත් 12ත් අතර කාලයක් නිසා එම කාලය ගතවීමට පෙර තවත් එන්නත් ලැබීමට නියමිත නිසා මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 5ත් අපි ඍජුවම පළවෙනි වටේදී ලබා දීම සඳහා යොදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද ලැබුණ එන්නත් මාත්‍රා ලක්ෂ 5නුත් අපි ප්‍රමුඛතාව ලබා දෙනවා 60ට වැඩි උදවියට. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ 60ට වැඩි උදවියට පමණයි දෙන්නේ කියලා. ලංකාවේ අවුරුදු 18ට වැඩි එන්නත් ලැබිය යුතු කාණ්ඩයේ සියලුම දෙනාට එන්නත් ලැබීම අප රජයක් හැටියට තහවුරු කරනවා. ඒ සඳහා ගතවන කාලය වෙනස් වෙන්න පුළුවන් සැපීම අනුව කෙසේ නමුත් එන්නත ලැබිය යුතු සියලු දෙනාට අපි කිසිදු වෙනසකින් තොරව එන්නත ලබා දීමට කටයුතු කරනවා. COVID-19 රෝගයෙන් වැඩි වශයෙන්ම මිය යන්නේ ඒ වගේම සංකූලතා ඇති වෙන්නේ බෝ නොවන රෝග තියෙන අය. මේ එන්නත විශේෂයෙන්ම ලබා දිය යුත්තේ ඒ අයට. බෝ නොවන රෝග තියෙන ඒ වගේම ඒවා සංකූලතා තියෙන පිළිකා රෝග තත්ත්වයන් එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධ කරපු අය නිදංගත රෝග තියෙන අය විශේෂයෙන්ම මේ එන්නත ලබා ගත යුතුයි. කිසිම විදියකින් ඒ පිළිබඳව බයක් වෙන්න ඕනේ නැහැ. ඒක ලබා ගැනීම සුසු ඒ වගේම ලබා ගත යුතුයි. මීට පෙර මෙරට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට ප්‍රමුඛතා ලයිස්තුවක් මත ලබා දීම සිදු කරනවා. ඒ අනුව COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත මහ ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල අද කොළඹ කෙත්තාරාම විහාරස්ථානයේදීද ක්‍රියාත්මක කෙරුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ මාලිගාවත්ත ග්‍රෑන්ඩ් පාස් සහ ස්ටේට්පුර ප්‍රදේශවාසීන් 1500කට අද දිනේ එන්නත ලබා දීමට පියවරගත් බවයි. නාරහෙන්පිට බටහිර බේත් ශාලාවේදීද ප්‍රදේශවාසීන් එන්නත් කිරීම අද සිදු කෙරුණා. පුද්ගලයන් 1000කට එන්නත් ලබා දීමට මෙහිදී පියවරගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්ය මණ්ඩලය අද වැඩ වර්ජනයක නිරත වුණා. එම රෝහලේ කාර්ය මණ්ඩලයේ පවුල්වල සමාජිකයන්ට COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සඳහා පැමිණෙන ලෙසට රෝහල් බලධාරීන් විසින් දැනුම් දී තිබුණද ඒ සඳහා කටයුතු නොකිරීම පිළිබඳ විරෝධය පළ කරමින් ඊයේ දවසේ ඇතුළත මේ පරිපාලනය විසින් සිදු කර තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තවත් විවිධ අමාත්‍යාංශවල පිරිසකටත් ඒ වගේම තමන්ගේ හිතවතුන් පිරිසකටත් විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන් පිරිසකටත් මොවුන් විසින් අත්නෝමතිකව මේ අපට ලබා දෙන්න තිබිච්ච දෙවන මාත්‍රාව සහ අපගේ මේ පවුල් වල අයට ලබා දෙනවා කියපු එන්නත් මාත්‍රාවන් සියල්ල ලබා දීලා ඒ එන්නත් ටික ඉවර කරලා තියෙනවා. කෙසේ වෙතත් සතියක් ඇතුළත රෝහල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සමාජිකයන්ට එන්නත ලබා දෙන බවට රෝහල් අධ්‍යක්ෂවරයා පොරොන්දු වීමෙන් අනතුරුව වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා. කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ COVID-19 ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අතර පාසල් සිසුන් 5 දෙනෙකුද වන බවයි. ආසාදිතයන් 11 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සංචරණ සීමා පනවා තිබූ නුවරඑළිය බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වතුයායේ PS කොටස අද පෙරවරුවේ සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. වඳුරබ කොකාවල ප්‍රදේශයේ පෙර පාසලක ගුරුවරියකගේ උපන්දින සාදයකට සහභාගී වූ සිසුවෙකුගේ මවකට COVID-19 ආසාදනය වී තිබෙනවා. පසුගියදා පැවති එම සාදයට සහභාගී වූ සිසුන් 20 දෙනෙකු ඇතුළු 35 දෙනෙකු ගෘහස්ස නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මේ අතර අද දිනේ ආසාදිතයන් 447 දෙනෙකු සුවය ලැබුව අතර මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 76961ක්. මේ අතර මාර්තු පළමුවෙනිදා සිට ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා නොගත් අපේක්ෂකයන් සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ව්‍යානී ගුණතිලක මහතා පැවසුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වවුනියාව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට පෙරවරු 8:30 සිට පසුරු 1 දක්වා ඒ සඳහා විවෘතව පවතින බවයි. අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකින් සඳහා පමණක් මෙම විශේෂ සේවාව ලබා දෙන අතර ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරිය විසින් සහතික කර සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන ආ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබ නැවතත් ලයිව් එටේට් සමගයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ පළමු කොටස නීතිපතිවරයා වෙත අද දිනේ ලැබුණු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසම් වාර්තාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා. අප්‍රේල් 21 වන දින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ සභාවේ විශේෂ අවසරය ඇතුව සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පමණක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවත් රටත් බලාපොරොත්තුවෙන් සිටපු මේ වාර්තාවත් මෙලෙස සභාවෙත් ගරු කතානායකතුමා මගින් රටේ දැන ගැනීම සඳහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා. අපිට දින තුනක විවාදයක් ඕනේ මේ වාර්තාව ගැන ගරු කතානායකතුමනි. ඒක පක්ෂ නායක රසීමිති කතා. දින තුනක අනිත් මේ වාර්තාව ගැන අපේ ගරු සභානායකතුමා යම් කරුණු කිව්වා. ඇත්ත වශයෙන්ම අත්පසු වීම ගැන විතරයි මේකේ තියෙන්නේ. නෑ ඒක අපි විවාදයේදී ගන්නේ. බෝම්බ ගැහුවේ කවුද කියලා නෑ. විවාදයේදී ඒක ඔබතුමාට පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. මණික කියන්නේ අත්පසු වීම ගැන විතරයි තියෙන්නේ. ඒක පක්ෂ නායක රැස්වීමේදී කතා බහ කළා. විවාදයේදී ගනිමු. මේ පිළිබඳ විවාදයක් ලබා දීම සඳහා අපි කලින්ද එකඟතාවය පළ කර තිබෙනවා. ඒක අලුතෙන් ඉල්ලන්න දෙන්නේ අපි සූදානම් ඒ විවාදය දෙන්න. ගරු අග්‍රාමාත්‍යතුමා මේ අවස්ථාවේදී යලිත් සිහිපත් කරන්න කියලා ගරු කතානායකතුමාට මතක් කළා. අපි විවාදය ලබා දීම ගැන කිසිම ගැටලුවක් නැහැ. අපේ විවාදය ඔබතුමා සමග සාකච්ඡා කොට දින නියම කරගන්න. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු කොටස ජනාධිපති ලේකම්වරයා මගින් නීතිපතිවරයා වෙත අද ලැබුණු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා. අද දින නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්තුමාගෙන් අදාළ නෛතික ක්‍රියාමාර්ග සලකා බැලීමට මේ සියල්ලම අවශ්‍ය බැවින් වෙළුම 2 සිට 5 දක්වා ග්‍රන්ථයන් ලිඛිතව ඉල්ලා සිටින ලදී. ඉහත සඳහන් සියලු සාක්ෂි සටහන් සහ ලේඛන අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පැවරීමට ප්‍රථම වැඩිදුර විමර්ශන සිදු කළ යුතුද යන්නත් කොමිෂන් සභා පරීක්ෂණයේ පවතින සාක්ෂි තත්වය මත නඩු පැවරිය හැකිද යන්න පිළිබඳ ගරු නීතිපතිතුමාට තීරණයක් ගැනීම සඳහායි. මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද පස්වරුවේ රැස් වුණා. අපි පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ පත් කළ ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවීම තුළ බලාපොරොත්තු වුණු අරමුණු සහ පරමාර්ථ කොමිෂන් සභා වාර්තාව තුලින් රටට හෙළිදරව් වෙලා තින්නේ නැහැ. ඒ නිසා ඒ කොමිෂන් සභා වාර්තාව පිළි නොගැනීමට සහ දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද තීන්දුව කළා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. කොමිසම චෝදනා කරනවා ඉස්ලාම් අන්තවාදය සම්බන්ධව ඔබ නිසි පියවරක් නොගත් බවට. ඔබ එයත් සමග එකඟ වනවද? නැහැ. ඔබ හිතන්නේ නැද්ද හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව කොමිසම සිදු කරන්නේ බරපතල චෝදනාවක් කියලා? ඔව්. ඒ බරපතල චෝදනාවක්. මම කැමති වාර්තාව බලන්න. පරස්පර විරෝධී සාක්ෂි තිබුණ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඒ චෝදනා හා සාක්ෂි පිළිබඳව සලකා බලා ඇති ආකාරය පිළිබඳව සිටිය යුතුයි. ඒ සමගින් අදට අප සමුගන්නවා. සුබ රාත්‍රියක්.